අයිබෝවන් යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ඩනයක පුවත් දිගහැරුම ශ්‍රද්ධා හයයිතිය ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම සමගි සම්පත්. ප්‍රථම අවධානය දවසේ තතුරගත් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. වැලිකඩ කොරෝනා ආසාදිත රැඳවියාගේ ආශ්‍රිතයන්ට කොරෝනා වැළඳී නැහැ. රැඳවියන් 186ක් සහ නිලධාරීන් 7ක් නිරෝධායනයට. මැතිවරණ ප්‍රචාර සීමා කඩ කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න. වැඩබලට පොලිස්පතිගෙන් පොලිස් ස්ථාන වෙත උපදෙස්. දඹුල්ලේ භෝගවලට ව්‍යාප්ත වන හඳුනා නොගත් රෝගය. අවස්ථානේ මේක ගහ ඊළඟට මේ දිය වෙලාව යනවා. බ්‍රසීල් ජනපතිට කොරෝනා වැළඳෙද්දී ඇමරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වෙයි. මේ වන විට මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිත පුද්ගලින් සංඛ්‍යාව 2084ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අද දිනේදී හඳුනාගත් නව ආසාදිතින් තිදෙනත් සමගයි. මේ අතර ඊයේ දිනේදී නව ආසාදිතින් සිව් දෙනෙකු හඳුනාගෙන තිබුණා. එමෙන්ම වැලිකඩ කොරෝනා ආසාදිත රැඳිවයාගේ ආශ්‍රිතයන්ට කොරෝනා වැළඳී නොමැති බව හඳුනාගෙන තිබෙනවා. එසේම සියලුම බන්ධනාගාරවලට අමුත්තන් පැමිණීමේද තාවකාලිකව නවතා තිබෙනවා. ඒ අනුව නාවික හමුදා සමාජිකයෙකු ඉතියෝපියාවේ සහ සෞදි අරාබියේ සිට පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු මෙන්ම වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙකුටයි මෙලෙස වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ තහවුරු කර ගැනුණේ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවේ වාර්තා වූ ආසාදිතයා සිටි ගොඩනැගිල්ලේ රැඳවියන් සහ බන්ධනාගාර නිලධාරීන් ඇතුළු පිරිසකගේ PCR පරීක්ෂණ සඳහා සාම්පල ලබාගත් බවයි. ඒ අනුව තවත් පිරිසකගේ පරීක්ෂණ වාර්තා ලැබීමට නියමිතව තිබෙනවා. ආසාදිතයා වාර්තා වීමත් සමග වැලිකඩ බන්ධනාගාර රැඳවියන් බැලීම සඳහා අමුත්තන් පැමිණීම తాවකාලිකව නතර කිරීමටයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව ඊයේ පියවර ගත්තේ. එමෙන්ම ඊයේ රාත්‍රියේ 186 දෙනෙකු වැලිකඩ බන්ධනාගාරයේ සිට පූනානී නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන ගොස් තිබෙනවා. එමෙන්ම බන්ධනාගාර නිලධාරීන් 7 දෙනෙකු වෙනත් නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කළ බවයි යුද හමුදාපති ලුතිනන්ට් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ. මේ වන විට මෙරට COVID-19 වෛරසය ආසාදනය වී සුවය ලැබූ පුද්ගලයන් සංඛ්‍යාව 1967ක් ලෙසයි වාර්තා වන්නේ. එමෙන්ම වෛරසය ආසාදනය වූවන් 106 දෙනෙකු දිවයිනේ රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබන බවයි වසංගත රෝග විද්‍යායකකය සඳහන් කළේ. රෝහල්වල වෛරස ආසාදිතයන් යයි සැක සහිතව ප්‍රතිකාර ලබන පුද්ගලයන් සංඛ්‍යාව 56ක් වන අතර මේ දක්වා මෙරටින් වාර්තා වන මරණ සංඛ්‍යාව 11ක්. අගෝස්තු 5 වන දින පැවැත්වීම නියමිත පාර්ලිමේන්තු මහමැතිවරණයට අදාළව මැතිවරණ ප්‍රචාරක සීමා පිළිබඳ මැතිවරණ කොමිෂන් සභාව විසින් උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා. පාර්ලිමේන්තු මහමැතිවරණයට අදාළව මැතිවරණ ප්‍රචාරක සීමා උල්ලංඝනය කරමින් කටයුතු කරනු ලබන පුද්ගලයන්ට එරෙහිව 1981 පාර්ලිමේන්තු මැතිවරණ පනත පොලිස් ආඥා පනත හා නිරෝධායන පනත අනුව කටයුතු කරන ලෙසට වැඩබලන පොලිස්පතිවරයා විසින් දිවයිනේ සියලුම පොලිස් ස්ථාන වෙත උපදෙස් ලබා දී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර ඇති උපදෙස් මාලාව කරුණු 18කින් සමන්විත වනවා. පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරඟ වදින අපේක්ෂකයන් හෝ ඔවුන්ගේ පවුල්වල සමාජිකයන් ඡන්දය ආයාචනා කරමින් ගෙයින් ගෙට යාම නොකළ යුතුයි. නාම යෝජනා බාර දීමේ දින සිට ඡන්ද විමසීම අවසන් කර ප්‍රතිඵල නිකුත් කර දින 7ක් ගත වන තුරු පෙරහැරවල් නොපවත්විය යුතුයි. මැතිවරණ කටයුතු සම්බන්ධයෙන් ගෙයින් ගෙට ඡන්දය ආයාචනා කරමින් ගමන් කරන පිරිස 3 දෙනෙකුට සීමා කර ඇත. මැතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන්ගේ දේශපාලන පක්ෂවල ස්වාධීන කණ්ඩායම්වල ප්‍රතිපත්ති ප්‍රකාශන, සලකුණු, ඡායාරූප, අත්පත්‍රිකා, අංක හෝ පෝස්ටර් වැනි දෑ ගෙයින් කෙට බෙදා දීම සිදු කළ හැකි වන අතර කිසිවිටකත් මාර්ගයේ ගමන් කිරීමේදී ඒවා ප්‍රදර්ශනය කිරීම හෝ නිවැසියන්ට බාධා වන අයුරින් කටයුතු කිරීම තහනම් වනවා. එසේම ගෙයින් ගෙට යාමේදී ශබ්ද විකාශන යන්ත්‍ර හෝ ශබ්දය විස්තරණය වන උපකරණ භාවිතය, සංගීත භාණ්ඩ වාදනය, මනාප අංක පක්ෂ සලකුණු ඇතුළත් ඇඳුම් පැළඳ මෙම කාර්යයන්වල නිරත නොවිය යුතුයි. එසේම නිරෝධායන පනත අනුව නිකුත් කරන ලද ගැසට් පත්‍රය මගින් නිකුත් කර ඇති නියෝගවලට අනුව කටයුතු කළ යුතුයි. මැතිවරණ ප්‍රතිඵල නිකුත් කර දින 7ක් ගත වන තුරු කිසිදු ප්‍රසිද්ධ රැස්වීමක් නොපැවැත්විය යුතුයි. මැතිවරණ ප්‍රචාරක කටයුතු 2020 අගෝස්තු මාස 2 වන දින මධ්‍යම රාත්‍රී 12න් අවසන් කළ යුතුයි.
මැතිවරණ කාල සීමාවේදී යම් අපේක්ෂකයෙකුට ආධාර වශයෙන් පොදු ස්ථානවල අත්පත්‍රිකා ප්‍රදර්ශන පත්‍ර, දැන්වීම් කොළ, චිත්‍ර, අපේක්ෂක ඡායාරූප, ලකුණු හෝ සලකුණු ප්‍රදර්ශනය නොකළ යුතු වෙනවා. මැතිවරණයට අදාළව මුද්‍රණය කරනු ලබන මුද්‍රණකරුගේ සහ ප්‍රකාශකයෙකුගේ විස්තර ඇතුළත් නොවන යම් දැන්වීමක්, අත්පත්‍රිකාවක්, ප්‍රදර්ශන පත්‍රයක්, දැන්වීම් කොළයක් මුද්‍රණය කරන, පළ කරන, බෙදා හරින, අලවන හෝ ඊට ඉඩ සලස්වන පුද්ගලයින් වරදකරුවන් වෙනවා. අපේක්ෂකයා ගමන් ගන්නා රථයේ දැන්වීමක්, ස්ටිකර්, කොඩියක් ප්‍රදර්ශනය කළ හැකි වන අතර වෙනත් කිසිදු රථයකට ඊට අවසර හිමි නොවේ. LED තිර සවිකල රථ මගින් ප්‍රචාරණ කටයුතු සිදු කළ හැක්කේ රැස්වීම් භූමි තුල පමණක් වන අතර මහා මාර්ගයේ ගමන් කිරීමේදී එසේ ප්‍රදර්ශනය නොකළ යුතු වෙනවා. කණ්ඩායම් පක්ෂ අපේක්ෂක ප්‍රවර්ධනය පිණිස මැතිවරණ කාල සීමාව තුළදී පෙළපාලි නොපැවැත්විය යුතුයි. ඊට සහභාගී වීම සංවිධානය කිරීම නොකළ යුතුයි. ආගමික ස්ථාන හෝ ආගමික වැඩසටහන් මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා යොදා නොගත යුතුයි. රජයේ ආයතන කේන්ද්‍ර කර ගනිමින් මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදු කිරීම සම්පූර්ණයෙන්ම තහනම් බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. ඒ අනුව කිසිදු රාජ්‍ය හෝ පළාත් සභා කාර්යාලයක, රජයේ පාඨශාලාවක, පළාත් සභා ආයතනයක, වෙනත් රාජ්‍ය සංස්ථා හෝ ව්‍යවස්ථාපිත මණ්ඩල සතු ආයතනයක මහ මැතිවරණ අපේක්ෂකයන්ගේ අත්පත්‍රිකා බෙදීම සපුරා තහනම් වන බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරන්නේ. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව සඳහන් කළේ එම කාර්යාල හෝ ආයතන පරිශ්‍රයන් තුළ දේශපාලන රැස්වීම පැවැත්වීමද තහනම් බවයි. එම නිසා වෙනි ක්‍රියාවලින් වැළකී සිටින ලෙස සියලු දේශපාලඥයන්ට මෙන්ම දේශපාලන ක්‍රියාකාරීන් හා වෘත්තීය සමිති ක්‍රියාකාරීන්ට දැනුම් දෙන බවයි මැතිවරණ කොමිෂන් සභාව අවධාරණය කරන්නේ. එමෙන්ම මෙවැනි නීති විරෝධී ක්‍රියාවන් සිදු කිරීමට ඉඩ ලබා නොදීම එම කාර්යාල හා ආයතනවල ප්‍රධානීන්ගේ වගකීමක් බවද කොමිෂන් සභාව පෙන්වා දෙනවා. මේ අතර මැතිවරණ සමය තුළ එම ස්ථානවලට අයත් නිශ්චල හෝ චංචල දේපල දේශපාලන පක්ෂ, කණ්ඩායම් හෝ අපේක්ෂකයන්ගේ ප්‍රවර්ධනය සඳහා යොදා නොගන්නා ලෙසයි මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළේ. පාසල් නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය නවතම නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව අධ්‍යයන කාර්ය මණ්ඩලවල පැමිණීම සහ පිටවීම සිදු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් උපදෙස් මාලාවක්ද නිකුත් කර තිබෙනවා. කොවිඩ් වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් නිවාඩු ලබා දුන් රජයේ පාසල් සහ රජ අනුමත පෞද්ගලික පාසල් නැවත ආරම්භ කිරීමේ ක්‍රියාවලියට අදාළව පාසල්වල අධ්‍යයන කාර්ය මණ්ඩලවල පැමිණීම සහ පිටවීම සිදු කළ යුතු ආකාරය සම්බන්ධ උපදෙස් මාලාවක් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා. මතු ඇති අවදානම හමුවේ පාසල් ආරම්භ කිරීමේ පළමු අදියර ජූලි මාස 6 වෙනිදා සිට ජූලි මාස 17 වෙනිදා දක්වා මෙන්ම දෙවන අදියර ජූලි මාස 20 වෙනිදා සිට ජූලි මාස 24 වෙනිදා දක්වා යන කාලයන් තුලදී ක්‍රියාත්මක වනවා. මෙහිදී පාසල තුල පිරිස් ඒකරාශී වීම අවම කර ගැනීම අරමුණින් පාසල වෙත ගෙන්වා ගත යුතු වන්නේ පන්ති කාලසටහන් ලබා දී ඇති සහ වෙනත් කළමනාකරන පරිපාලන විනය හා සෞඛ්‍ය කටයුතු ආදී වශයෙන් වගකීම් පවරා ඇති ගුරුවරුන් බව එම උපදෙස් මාලාව මගින් අවධාරණය කර තිබෙනවා. තවද කිසිදු රාජකාරියක් නොපවරන ලද සහ ඉගැන්වීම් කාලසටහන් නොමැති ගුරුවරුන් එම අදියරවලදී පාසලට ගෙන්වා ගැනීම සිදු නොකළ යුතු බවත් වගකීම් පවරන ලද ගුරුවරුන් පෙරවරු 7:30 වන විට සේවයට වාර්තා කළ යුතු වන බවත් තම නියමිත රාජකාරී නිම කිරීමෙන් අනතුරුව බැහැර යාමට අවස්ථාව ලබා දිය යුතු බවත් විදුහල්පතිවරුන් දැනුවත් කර තිබෙනවා. එමෙන්ම ජූලි මාස 27 වන දින සිට ආරම්භ තෙවන අදියරේදී සියලුම ගුරුවරුන් සුපුරුදු පරිදි පෙරවරු 7:30 වන විට සේවයට වාර්තා කළ යුතු අතර පස්වරු 1:30 දක්වා පාසලේ රැඳී සිටිය යුතු බවත් පස්වරු 3:30 දක්වා කාලසටහන් ලබා දී ඇති ගුරුවරුන් එම කාල සීමාව දක්වා පාසලේ රැඳී සිටිය යුතු බවත් එම උපදෙස් මාලාවේ දැක්වෙනවා. ඒ අනුව ජූලි මාස 27 වනදා සිට සේවයට වාර්තා කරන සියලුම අධ්‍යයන කාර්ය මණ්ඩල නිලධාරීන් නියමිත පැමිණීමේ ලේඛනයේ සුපුරුදු පරිදි පැමිණීම හා පිටවීම අත්සන් කළ යුතු වනවා. සියලුම පළාත් ප්‍රධාන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්, පරිවෙනාධිපතිවරුන් සහ සියලුම විදුහල්පතිවරුන් වෙත මෙම උපදෙස් ඇතුළත් ලිපිය මේ වන විටත් යොමු කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ. 13 වසරක සහතික කරනු ලද අධ්‍යාපන වැඩසටහන යටතේ උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව හැදෑරීම සඳහා 12 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේ අයදුම්පත් බහර ගැනීම 2020 ජූලි මාස 20 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා. වෘත්තීය විෂය ධාරාව යටතේ හඳුන්වා දී ඇති වෘත්තීය විෂයන් 26ක් අතරින් තමා වඩාත් ප්‍රිය කරන වෘත්තීය විෂය ශාස්ත්‍රයක් තෝරා ගැනීමටයි සිසු දරුවන්ට අවස්ථාව ලබා දී ඇත්තේ. දිවයින පුරා සෑම අධ්‍යාපන කලාපයක්ම නියෝජනය වන අයුරින් පාසල් 311ක මේ වන විටත් උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව ක්‍රියාත්මක වන අතර මේ වසරේ සිට සෑම අධ්‍යාපන කොට්ටාශයක්ම නියෝජනය වන අයුරින් තවත් පාසල් 112ක වෘත්තීය විෂය ධාරාව ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනවා.
මෙම වෘත්තීය විෂය ධාරාව හදාරන සිසුන් වෙත තමන් තෝරා ගන්නා වෘත්තීය විෂය ක්ෂේත්‍රය සම්බන්ධව පාසල තුල න්‍යායික පුහුණුවක්ද වෘත්තීය ආයතනයක් හා සම්බන්ධ වෙමින් රැකියාගත පුහුණුවක්ද අධ්‍යයන කාල සීමාව තුළ ලබා දීමට නියමිතයි. ජාතික වෘත්තීය පුහුණු නිපුණතා 4 වෙනි මට්ටම සහතිකයද උසස් පෙළ සමත් බවට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවෙන් ලබා දෙන ප්‍රවීණතා සහතිකයද වෘත්තීය විෂය ධාරාවෙන් උසස් පෙළ හදාරන සෑම සිසුවෙකුටම හිමිවනවා. එමෙන්ම වෘත්තීය පුහුණුවට යොමු වන කාල සීමාව තුළ සිසුන්ගේ දෛනික පැමිණීම අනුව දිනකට රුපියල් 500ක් බැගින් වන දීමනාවක්ද ලබා දීමට නියමිතයි. මේ සඳහා දාලා යුතුම්පත් සහ වෘත්තීය විෂය ධාරාව ක්‍රියාත්මක වන පාසල් චක්‍ර ලේඛනය අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවිය වන www.moe.gov.lk වෙත පිවිසීමෙන් ලබාගත හැකියි. වැඩිදුර තොරතුරු සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ සැමට අධ්‍යාපන ශාඛාවේ දුරකථන අංක 0112 787 136 මගින් විමසීම් කළ හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් පවසනවා. විගමනික දූදරු ශිෂ්‍යත්ව අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය තවදුරටත් දීර්ඝ කර තිබෙනවා. අප්‍රේල් 30 වනදායින් අවසන් වීමට නියමිතව තිබූ දිනයයි එලෙස දීර්ඝ කර ඇත්තේ. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී රැකියා සඳහා විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන්ගේ දූදරුවන් වෙත එම කාර්යාංශයේ සුබ සාධන අරමුදල මගින් වාර්ෂිකව පිරිනමන ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය ජූලි 31 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා. මීට පෙර අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය ලෙස දැක්ුණේ අප්‍රේල් 30 වන දිනයි. කොරෝනා වෛරසය හේතුවෙන් පනවා තිබූ ඇඳිරි නීති තත්ත්වය යටතේ අයදුම්පත් එවීමට නොහැකි වූ අයට අයදුම්පත් එවීම සඳහා මෙලෙස කාලය දීර්ඝ කර ඇති බවයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ. ඒ අනුව 2019 වසර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ සමතුන් 2018 වර්ෂයේ අපොස සාමාන්‍ය පෙළ විභාගයේ සමතුන් හා 2018 වර්ෂයේ අපොස උසස් පෙළ විභාගයේ සමත් විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරන දූදරුවන් සඳහා පිළිවෙලින් රුපියල් 20000 25000 30000 බැගින් ශිෂ්‍යාධාර පිරිනැමුණු ඇති. ඊට අදාළ අයදුම්පත www.slbfe.lk වෙබ් අඩවියට පිවිස ලබාගත හැකි බවයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ. භෝග වගාවන් රැසක හඳුනා නොගත් රෝගයක් ඇතිවීම හේතුවෙන් දඹුල්ල ප්‍රදේශයේ ස්ථාන කිහිපයකම වගාවන් විනාශයට පත්වන බව එම දිස්ත්‍රික්කයේ ගොවින් පවසනවා. ලොකුලුණු වට්ටක්කා මෑකරල් සෝයා බෝංචි උඳු සහ බඩිරිගු ආදී භෝග වගාවන් රැසකුයි මෙලෙස විනාශ වෙමින් පවතින්නේ. දේශීය ලොකුලුණු වගාවේ සාර්ථක ලුණු පැලවල පත්‍ර පිලිස්සී ලුණු ගස බිමට වැටි එකවරම දින කිහිපයක් තුළ සම්පූර්ණයෙන්ම විනාශ වී යාම මෙම රෝගවල ලක්ෂණ බව ගොවීන් පෙන්වා දෙනවා. මේ කන්න 3ක් විතර වගේ තමයි දැකලා ඊට කලින් තිබ්බ නෑ මේම දෙයක්. මේක දැන් මූලික අවස්ථාවනේ. මේක ගහ ඊළඟට මේ දිය වෙලාව යනවා. මෙම රෝගය ලොකුලුණු වගාව පුරා ව්‍යාප්ත වෙමින් පවතින අතර ලොකුලුණු ගොවීන් පෙන්වා දෙන්නේ විවිධ කෘමිනාශක වර්ග සහ රසායනික බෙහෙත් වර්ග යෙදුවද ඊට විසඳුමක් ලැබී නොමැති බවයි. ලෙඩේටි මහත්තයා දැන් ගැහුවා බෙහෙත් මුර 3ක් විතර. කොහොම රුපියල් 15000 20000 අතරට ගියා. ඒ උනාට හරියන්නේ නැහැ. ඉතින් ගෙනත් යානවා මේ කුසිකර්මෙන් එන්නෙත් නැහැ මේක බලන්න. එමෙන්ම උඳු සෝයා බෝංචි සහ මෑකරල යන භෝගවල ඉතා සරුසාරව ගස වැඩි ඇතත් ඵලදාව නොමැතිවීම බරපතල ප්‍රශ්නයක් පවතින බවද එම ගොවීන් පෙන්වා දෙනවා. මෙම තත්ත්වය හේතුවෙන් දඹුල්ලේ ගොවීන් දැඩි අසීරුතාවයකට මුහුණ දී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ. කොවිඩ් වසංගත අභියෝගය හමුවේ මෙවර ශ්‍රද්ධා රුධිරදාන පුණ්‍ය ව්‍යාපෘතිය මගින් ජාතික රුධිර සංචිතයට සවියක් වීමට අපට හැකියාව ලැබුණා. තවදුරටත් ශ්‍රද්ධා රුධිරදාන කඳවුරු දිවයින පුරා ක්‍රියාත්මකයි. මහමෙවුනාව භාවනා අසපු සංචිතයත් ශ්‍රද්ධා මාධ්‍ය ජාලයත් එක්වයි මෙම පුණ්‍ය ව්‍යාපෘතිය දියත් කරන්නේ. දිවයින පුරා මෙම කාලවකවානුව තුළ පවතින රුධිර හිඟය දුරු කිරීම සඳහා ශ්‍රද්ධා රුධිරදාන ව්‍යාපෘතිය සාර්ථකව ක්‍රියාත්මක වනවා. අද දිනේදී දඹුල්ල විහාරහන්දිය රත්මල් ගහඇල පාර සීගිරි කින්ඩම් ගේට් හෝටලේදී පොළොන්නරුව සිරිපුර පාසල් කොටස ඒ5 ඉසුරු උත්සව ශාලාවේදී ශ්‍රද්ධා රුධිරදාන කඳවුරු පැවැත්වුණා. එමෙන්ම හෙට දිනේදී කළුතර බෝධි පරිශ්‍රයසලදී දඹුල්ල වැවලවැව මධ්‍ය මහා විද්‍යාලයේදී ශ්‍රද්ධා රුධිරදාන කඳවුරු පැවැත්වීමට නියමිතයි. එලෙසින්ම ඉදිරි දින කිහිපය පුරාද රුධිර දාන කඳුරු පැවැත්වෙන අතර පවතින අසීරු තත්ත්වය මත ජාතික රුධිර සංචිතයට සවියක් විය යුතුම මොහොතක ශ්‍රද්ධා රුධිර දාන කඳුරු සමගින් ඔබටත් එක්වීමේ හැකියාව පවතිනවා. ඉපදීමේ සිට මරණය දක්වා ලොව සෑම මිනිසෙක්ම ජීවිතය වෙනුවෙන් යෙදෙන්නේ අසීමිත අරගලයකයි. එය මහා මන්දිරයක හෝ පොල්ලතු පැලකයයි කියා කිසිදු වෙනසක් නැහැ. යම් වෙනසකට ඇත්තේ
එම අරගලයේ ස්වභාවය පමණයි. එසේ ලොව පුරා මිලියන සංඛ්‍යාත ජනතාවක් සිය ජීවිතය පවා අවදානමකට ලක් කරමින් සිදු කරන අසීමිත වූ අරගලයක් ගැනයි මේ. මේත් රේස් එකක්. ඒත් මේ රේස් එක සාමාන්‍ය රේස් එකක් නෙවෙයි. මුලින් සඳහන් කළ ජීවන අරගලය වෙනුවෙන් සිදු කරන රේස් එකක්. මියන්මාරය විශාල විදේශ විනිමය උපයන ඛනිජ සම්පතක් තමයි ජේට් නිදිය. මේ විදියට මියන්මාරයේ එරට සංකාන්ටි ප්‍රදේශයේ ප්‍රදේශවාසීන් විශාල පිරිසක් මේ ජේට් නිදි ආශ්‍රය කර ගනිමිනුයි සිය ආදායම් සරිකර ගැනීමට කටයුතු කරන්නේ. මේ විදිහට විශාල යන්ත්‍ර මගින් සිදු කරන ලද කැණීම් වලින් පසුව එම පතල් කර්මාන්ත ආයතනය විසින් ඔවුන්ට අවශ්‍ය ඛනිජ කැබලි තෝරාගෙන ඉදිරි කොටස් මේ ආකාරයෙන් ඉවත් කිරීම සිදු කරනවා. මතු කරගත් ජේට් ඛනිජ විකිණීම මගින් එම පතල් කර්මාන්ත ආයතනය සුවිසල් ලාභයක් ඉපයුවත් එසේම ඛනිජය මතු කර ගැනීම සඳහා අසීමිතව වැඩ කරන එම පතලේ කම්කරුවන්ට අත්වැත්තේ සෝචනීය ඉරණමක්. ඔවුන් කෙතරම් කැපකිරීමෙන් සිය රාජකාරිය සිදු කළත් ඔවුනට ලැබෙන දෛනික වැටුප ඉතා අඩුයි. මේ නිසා එම පතල් ආශ්‍රිත කම්කරු පවුල්වල ජීවන තත්ත්වය ඉතාමත් පහළ මට්ටමකයි පවතින්නේ. එම තත්ත්වය නිසාම තරුණයින් මත්ද්‍රව්‍ය උවදුර වෙත ඇබ්බැහිවීමේ ප්‍රවණතාවයද ඉතා ඉහළයි. මේ නිසාම පතල් කර්මාන්ත ආයතනය එම පතලේ සේවය කරන කම්කරුවන්ට යම් සහනයක් ලබා දීමට කටයුතු කර තිබෙනවා. ඒ ඔවුන් ලබන දෛනික වැටුපට අමතරව යම් කිසි මුදලක් උපයා ගැනීමටයි. ඒ තමයි ඛනිජ තෝරා ගැනීමෙන් පසු ඉවත් කරන පස් තුලින් ඉතිරිව ඇති කුඩා ප්‍රමාණයේ ජේට් කැබලි එක් කර ගැනීමේ අවසරය. එසේ ලැබුණු අවසරය මතයි ඔවුන් තමන්ගේ ජීවිතයද දැඩි අවදානමකට ලක් කරමින් මෙසේ ඛනිජ එකතු කිරීමේ යෙදෙන්නේ. මෙම ක්‍රියාවේ අවදානම කෙතරම්ද යන්න 2015 නොවැම්බර් මාස සිටම පතල් ආශ්‍රිතව සිදු වූ ඛේදවාචකය මනාව සාක්ෂි දරනවා. මේ ආකාරයෙන් කම්කරුවන් ජේට් ඇහිඳමින් සිටින අතරතුර සිදු වූ නායාමක් නිසා අහිංසක කම්කරුවන් 200කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත් වුණා. එපමණක් නොව මසකට පුද්ගලින් අවම වශයෙන් නායාම් හේතුවෙන් මිය යාම මෙම ජේට් පතල් ආශ්‍රිත සුලභ වූ සිදුවීමක්. එයට ආසන්නතම සිදුවීම පසුගියදා වාර්තා වූ අතර එම නායාම හේතුවෙන් එම පතලේ සේවය කරමින් සිටි කම්කරුවන් 160 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. එපමණක් නොවෙයි මෙම ජේට් නිදිය සම්බන්ධයෙන් මියන්මාර හමුදාව හා කැරලිකරුවන් අතර පවතින ගැටුම් හේතුවෙන්ද මෙම කම්කරුවන් ගත කරන්නේ ඉතාමත් දුක්ඛිත ජීවිතයක්. ජීවිතය යනු බාධක දුක් ගොන්නක එකතුවක්. එසේ ජීවිතයට එන බාධාවන් ගැටලු වේදනාවන්සේ සලකන අවස්ථාවන්ද ඕනෑ තරම් තිබෙනවා. එවැනි දුක් කම්කටොළු මැදින් මියන්මාර පතල්වැසියන් ජීවත්වීම පිණිස සිදු කරන අරගලය සැමටම ආදර්ශයක්. ජීවිතයේ මුහුණ දෙන සුළු ගැටලුවකදී පවා තම පවුල සමග මරණය සොයා යාම වෙනුවට තමන්ගේම හිතාදරයන් වෙනුවෙන් තම ජීවිතය පවා අභියෝගයට ලක් කරමින් ජීවන අරගලයේ ගැබ් ඇති අධිෂ්ඨාන ශක්තිය මනුෂ්‍ය ජීවිතයේ ඇති වටිනාකම මනාව පිළිඹු කරන්නක්. සිව්දෙසින් වාර්තා වූ පුවත් කිහිපයක් සමගින් දැන් සිව්දෙස පුවත්. දිවයිනේ දිස්ත්‍රික්ක 5ක නව විශ්වවිද්‍යාල ඉදිකිරීමේ මූලික කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා. එම කොමිෂන් සභාවේ උපසභාපති මහාචාර්ය ජනිතා ලියනගේ මහත්මිය සඳහන් කළේ කළුතර, නුවරඑළිය, මාතලේ, හම්බන්තොට සහ මුලතිව් දිස්ත්‍රික්කවල එම විශ්වවිද්‍යාල ඉදිකරන බවයි. ඒ සඳහා ඉඩම් පවරා ගැනීමේ කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බවයි ලියනගේ මහත්මිය සඳහන් කරන්නේ. ඊට අදාළ සැලසුම් සකස් කිරීම සඳහා විශ්වවිද්‍යාල මහාචාර්යවරුන්ගෙන් සැදුම්ලත් කණ්ඩායම් 5ක් පත් කර ඇති බවද එම මහත්මිය පවසනවා. එම විශ්වවිද්‍යාල සඳහා සිසුන් ඇතුළත් කර ගැනීමේදී ඉසෙට් ලකුණු පදනම් කර ගනිමින් මෙම විශ්වවිද්‍යාල සඳහා සිසුන් ඇතුළත් කර නොගන්නා බවයි එම කොමිෂන් සභාව පවසන්නේ. ඒ අනුව උසස් පෙළ සමතුන් ප්‍රවීණතා විභාගයක් ඔස්සේ ඇතුළත් කර ගැනීම සිදුවනු ඇති. එක් විශ්වවිද්‍යාල සඳහා උපාධි පාඨමාලා හා ඩිප්ලෝමා පාඨමාලා අදාළ දිස්ත්‍රික්කයේ රැකියා වෙළඳපොළ පාදක කර ගනිමින් සකස් කරනු ලබන අතර මේ වසර අවසන් වීමට පෙර එම විශ්වවිද්‍යාලවල ඉදිකිරීම ආරම්භ කිරීමටයි සැලසුම් කර ඇත්තේ.
ඓතිහාසික සීගිරිය සහ පිදුරංගල පව් ඉදිරිපිට පිහිට ඇති පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් ඇඳගල නැමැති ගල්ලෙන කිසියම් පිරිසක් විසින් ගල් බෝර දමා පුපුරවා හැර තිබෙනවා. සීගිරිය පොලිසිය පවසන්නේ මීට දින දෙකකට ඉහතදී මෙම පුපුරවා හැරීම සිදු කර ඇති බවයි. ඓතිහාසික සීගිරිය පව්ව සහ පිදුරංගල පව්ව පෙනෙන මානයේ පුරාවිද්‍යාත්මක නටබුන් සහිත මෙම ඇඳගල නැමැති ස්ථානයේ ගල්ලෙන මත ඇඳක සලකුණක් කොටා තිබීම හේතුවෙන් එය ප්‍රදේශවාසීන් විසින් ඇඳගල යනුවෙන් හඳුන්වා තිබෙනවා. කිසියම් සංවිධානාත්මක පිරිසක් ඉතා සූක්ෂම ලෙස දින කීපයක් මෙම ස්ථානයේ රැඳී සිටමින් ගල සිදුරු කොට පුපුරන ද්‍රව්‍ය යොදා මෙම ස්ථානය පුපුරවා විනාශ කොට නිදන් සෙවීමේ කටයුතු වල නිරත ඇති බවටයි පොලිසිය සැකපල කරන්නේ. මේ පිළිබඳව සීගිරිය පුරාවිද්‍යා නිලධාරීන්ගේද අවධානය යොමු වී පොලිසියට දැනුම් දීමෙන් පසුව සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කරන්නේ. එම ස්ථානයේ තිබී ගල්බෝර පුපුරවා හැරීමේ ශබ්දය නෑසීම සඳහා යොදාගත් වැලි කොට්ට සහ ඔවුන් රැගෙන විත් තිබූ වතුර බහලූ වාචන හමු වී තිබෙනවා. මෙම පුරාවිද්‍යාත්මක භූමිය විනාශ කළේ නිදන් සොයා ගැනීමේ අරමුණින්ද එසේත් නොමැතිනම් පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථාන විනාශ කිරීමේ අරමුණින්ද යන පිළිබඳව පරීක්ෂණ පවත්වන බවයි සීගිරිය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ශ්‍රීලාල් හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් පවසන්නේ. හැටන් පොලිස් වසමට අයත් දික්කොය දරවල ජනපදයේ ළමුන් ඇතුළු වැඩිහිටියන් 100 දෙනෙකුට ආසන්න පිරිසක් වරින් වර පාචනය, ක්ලාන්තය, වමනය රෝග ලක්ෂණ මතුවීම හේතුවෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. හැටන් සිංගිමලේ රක්ෂිතෙන් සහ දික්කොය හැට්ලි තේවත්තෙන් පහළට ගලා බසිනා ජල මූලාශ්‍ර හරස් කරමිනුයි එම ජනපදයේ පවුල් 160කට පමණ පානීය ජලය ලබා දීම සිදුවන්නේ. එම ජනපදයේම සමිති දෙකක් විසින් එම ජලය කිසිදු පිරිපහදුවකින් තොරව බෙදා හරිනු ලබන බවයි පීඩාවට පත් එම ජනපදයේ පදිංචිකරුවන් පවසන්නේ. මෙසේ බෙදා හරිනු ලබන ජලය පානය කළ පිරිසක් ගත වූ දින කිහිපය තුළ දික්කොය මූලික රෝහලෙන් සහ පෞද්ගලික ඩිස්පෙන්සරි වලින් ප්‍රතිකාර ලබා ඇති බවයි එම ජනපදයේ පදිංචිකරුවන් වැඩිදුරටත් පවසන්නේ. මේ සම්බන්ධයෙන් අබගමුව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එම ජනපදයට පසුගියදා පැමිණ පරීක්ෂණයක් සඳහා ජල සාම්පල ලබා ගැනීම සිදු වුණා. ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කරමින් ජලය පරිහරණය කළ යුතු ආකාරය පිළිබඳව දැනුවත් කිරීමටද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පියවර ගත් අතර එම ජනපදයේ ඉදිකර ඇති ජල ටැංකියේ ගබඩා කර තිබූ ජලයට ක්ලෝරින්ද මිශ්‍ර කිරීමටයි පියවර ගෙන ඇත්තේ. සිද්ධිය සැලවීමත් සමග නෝවුඩ් ප්‍රාදේශීය සභාවෙන්ද පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර පවත්නා තත්ත්වය මත එම ජනපදයේ වැසියන් උග්‍ර පානීය ජල ගැටලුවකට මුහුණ පා තිබෙනවා. COVID-19 වෛරසය පාලනය කිරීමට අසමත් වූ ලොව අසාර්ථකම නායකයා ලෙස විවේචන එල්ල වූ බ්‍රසීල ජනාධිපති ජායිර් බොල්සොනාරෝට කොරෝනා වෛරසය වැළඳී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. බ්‍රසීල ජනාධිපති ජයිර් බොල්සොනාරෝ ඊයේ සිව්වෙනි වරටත් වෛද්‍ය පරීක්ෂණයකට භාජනය වී ඇති අතර එහිදී ඔහු කොරෝනා ආසාදිත බව තහවුරු වී ඇති බවයි එම මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ. මීට පෙර අවස්ථා කිහිපයකදීම බ්‍රසීල ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණේ එම වෛරසය තරම් භයානක නොමැති බවයි. එමෙන්ම වෛරස් ව්‍යාප්තිය පාලනය සඳහා බ්‍රසීලයට සංචරණ සීමා පැනවීමට මෙන්ම මුඛාවරණ පැළඳීමද ඔහු විසින් ප්‍රතික්ෂේප කර ඇති නිසා එරට වැසියන්ගේ දැඩි අප්‍රසාදයට ලක්ව තිබෙනවා. මේ වන විට කොරෝනා වෛරසයෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇති රටවල් අතරින් බ්‍රසීලය පසුවන්නේ දෙවන ස්ථානයේ. පෙර දිනයන්හි පරිදිම ගත වූ පැය 24 තුළද වැඩිම මරණ වාර්තා වී ඇත්තේ බ්‍රසීලයෙන්. ඊයේ දිනේ බ්‍රසීලයෙන් මරණ 1312ක් වාර්තා වන අතර වාර්තා වන ආසාදිතින් සංඛ්‍යාව 48548ක්. එමෙන්ම මේ වන විට ආසාදිතින් 16,74,655ක් වාර්තා වී ඇති අතර සිදු ඇති මරණ සංඛ්‍යාව 66868 ඉක්මවා තිබෙනවා. මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අමරිකාව ඉවත් කරගන්නා බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිල වශයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයට දැනුම් දී තිබෙනවා. එමෙන්ම තමන්ගේ මෙම තීරණය අමරිකානු කොංග්‍රස් මණ්ඩලයටද ට්‍රම්ප් දැනුම් දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. කොරෝනා වෛරසය චීනයෙන් ආරම්භ වී පැතිර යාමත් සමග ට්‍රම්ප් චෝදනා කළේ ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයට පක්ෂපාතීව කටයුතු කරන බවයි. මේ නිසා උන්ට ලබා දෙන වාර්ෂික ප්‍රතිපාදන කපා හරින බවත් පසුවෙම සංවිධානය නිවත් වන බවත් ට්‍රම්ප් දිගින් දිගටම ප්‍රකාශ කළා. මේ වන විට ඇමරිකාවෙන් ආසාදිතයන් 30,97,084ක් වාර්තා වී ඇති අතර සිදු ඇති මරණ සංඛ්‍යාව 1,33,972 ඉක්මවා තිබෙනවා.
මේ අතර නව කොරෝනා වෛරස් ව්‍යාප්තියේ දෙවන රැල්ලක් නිර්මාණය වෙමින් පවතින ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර අද මධ්‍යම රාත්‍රියේ සිට සති 6ක කාලයක් වසා දැමීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ගත වූ දින කිහිපය පුරා මෙල්බන් නුවර ඇතුළු වික්ටෝරියා ප්‍රාන්තයේ නගර කිහිපයකින්ම නව ආසාදිතයින් හඳුනා ගැනුණු අතර ගත වූ පැය 24 තුළ පමණක් නව ආසාදිතයින් 134 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. පවතින තත්ත්වය හේතුවෙන් සංචාරණ කටයුතු සීමා කිරීම සඳහා යළි කොන්දේසි පැනවීමට මෙල්බන් බලධාරීන් තීරණය කර ඇති අතර අත්‍යවශ්‍ය කටයුත්තකට හැරුණු විට නිවෙස් වලින් බැහැරව නොවන ලෙසයි දැනුම් දී ඇත්තේ. දිනක සටහන් නිමවන්නට මත්තෙන් හෙට දවසේ වැදගත්කම ගැනයි මේ. හෙට ජුලි මස 9 වනදා අමරිකානු හෘද ශල්‍ය වෛද්‍ය ඩැනියල් හේල් විලියම්ස් විසින් ඩිරු ඉන්ධනයකින් තොරව එක්සත් ජනපදයේ පළමු සාර්ථක හෘද සැත්කම සිදු කර ඇත්තේ 1893 හෙටවැනි දිනකයි. එමෙන්ම ඇමරිකාවේ කළු ජාතිකයන්ට අයත් පළමු රෝහල ආරම්භ කර ඇත්තේද මොහු විසින්. ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම් බෙල්, ගාඩිනර් ග්‍රීන් හබාර්ඩ්, තෝමස් සැන්ඩර්ස් සහ තෝමස් වොට්සන් විසින් ලෝක ප්‍රකට බෙල් දුරකථන සමාගම ආරම්භ කර ඇත්තේ 1877 හෙටවැනි දිනකයි. මිනිත්තුවකටත් අඩු කාලයකින් මීටර් 100 නිදහස් සාරිසව්ව පිහිනු පළමු පුද්ගලයා බවට ජොනි වයිස් මුල පත්ව ඇත්තේ 1922 හෙටවැනි දිනකයි. සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වෙනවා. හම්බුමු හෙටත් සවස 6:30ට. දරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න.